සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඉරිදා දවසේ ඔබ හැම දෙනාගේම ජීවිතවලට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ඔබ සූදානම් වෙන්නේ. ඒ නිසා අදත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ඔබ හැම දෙනාටම නිවන් අවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි ඔබ දන්නවා ගිය ඉරිදා ධර්ම දේශනාවේදී අපි ආරම්භ කරේ හැම බුදු කෙනෙක්ම මේ ලෝකේ පහළ වෙන සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අත් නොහැර දේශනා කරන උතුම්ම දේශනාවක් වන අවිධහිත දේශනාවක් වන ඒ උතුම් සතර සතිපට්ඨාන දේශනාව තමයි අපි විස්තර ඇතුව එදා සාරාංශයක් හැටියට අපි ගිය ධර්ම දේශනාවේදී කතා කරා. අද දවසේ අපි කොටසෙන් කොටස ඔබට තේරුම් ගන්න පුළුවන් ආකාරයට මේ සතර සතිපට්ඨානෙ කොහොමද අපේ ජීවිතයට ගලපගන්නේ? මේ සතර සතිපට්ඨානෙ කොහොමද අපි එදිනෙදා ජීවිතය තුළ පුරුදු කරගන්නේ? ඒ තුළින් කොහොමද අපි අපේ සිහිය දියුණු කරගන්නේ? භාවනාවක් වඩාගන්නේ කොහොමද? මෙන්න මේ කාරණා අපි දවසින් දවස අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයට අපි කතා කරමු. පිංහතුනි සතර සතිපට්ඨානය කියලා කියන්නේ අපි කතා කරා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ අනුපස්සනා කොටස් 4. ඒ සතර සතිපට්ඨානය තුළ අපේ සිහිය දියුණු වෙනවා, සිහිය වැඩෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අනීවරණ සූත්‍රය. පංච නීවරණ ගැන දේශනා කරපු දේශනාවක්. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි පංච නීවරණ කියන්නේ තනිකරම අකුසල් ගොඩක්, අකුසල රාශියක්. පංච නීවරණ කියලා කියන්නේ අකුසල් ගොඩක්. එහෙමනම් අපි සතර සතිපට්ඨානෙ සිහිය පිහිටවාගෙන භාවනා අරමුණක් තුල හිත පිහිටවාගෙන ඉන්න වෙලාවට විතරයි අපි මේ අකුසල අරමුණු වලින් මිදෙන්නේ. අනිත් හැම වෙලාවෙම අපේ හිත දුවන්නේ පංචකාම අරමුණු ඔස්සේ, කාමච්ඡන්දි. එක්ක ව්‍යාපාදේ, තරහව, කේන්තිය, පරණ දේවල්, ගැටිච්ච දේවල් ඒ ඔස්සේම හිත දුවනවා. ඊළඟට නිදිමත, අලසකම, කම්මැලි ගතිය, තීන මිද්දේ එක එක ස්වරූපයෙන් බලවත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච හිත විසිරෙනකොට පසුතැවීම් ඇති වෙනවා. මට මේ කිසි දෙයක් කරගන්න බෑ, මගේ හිත විසිරෙනවා කියලා හිත විසිරෙන්න පසුතැවෙනවා. ඊළඟට විචිකිච්ඡාව, තුනුරුවන් ගැන, බුද්ධාදී අටතැන් ගැන ඇතිවෙන සැක සංකා. එතකොට මෙන්න මේ ස්වභාවය හිතේ පවතිනවා කියන්නේ හැම වෙලාවෙම ඒක අකුසල රාශියක්, අකුසල් ගොඩක් කියන. මේ පංච නීවරණ නිසා මොකද වෙන්නේ? පඤ්ඤාය දුබ්බලීකරණ. කෙනෙක්ගේ ප්‍රඥාව දුබල භාවයට පත් කරනවා. අඥාන කරන කෙනෙක් මෝඩයෙක් බවට පත් කරනවා. අචක්කු කරන කෙනෙකුගේ දහම් ඇස නැති කරලා දානවා. කෙනෙක්ගේ මතක ශක්තිය දුර්වල කරලා දානවා. එහෙමනම් මතක තියාගන්න, කෙනෙකුගේ මතක ශක්තිය අඩුවෙන්නේ, දහම් ඇස නැති කරලා දාන්නේ, පඤ්ඤා දුබ්බලී කරන ප්‍රඥාවේ දුබල භාවයට, ප්‍රඥාව දුබල භාවයට පත්වෙන්නේ, නුවණැස අඩු වෙන්නේ මේ පංච නීවරණ නිසා. කෙනෙක් භාවනා කරනවා කියන්නේ නීවරණ යටපත් කිරීම.
නීවරණ ප්‍රහාණය කරන්න මහන්සි ගැනීම. ඔබ මේ හැම භාවන අරමුණක් තුළම ඔබ කරන්නේ පංච නීවරණ යටපත් කරලා හිත කුසල අරමුණක් තුළ එකඟ කරගන්නයි මේ භාවන අරමුණු තුළ ඔබ උත්සාහ කරන්න. ඒ තුළ ඔබේ සිහිය දියුණු වෙනවා, සිහිය වැඩෙනවා. අපි කතා කරා සිහිය දියුණුවෙන්න මතක ශක්තිය වැඩි වෙනවා කියලා. ඔබ දන්නවා මීට පෙර ඉතිහාසෙ ගත්තහම දැන් අද වෙනකොට අපි බොහෝ දුරට පුරුදු වෙලා තියෙන්නේ පොත්පත්වල මේවා සටහන් කරගෙන ත්‍රිපිටකයේ පවාද පොත්වල ග්‍රන්ථාරූඪ වෙලා පොත්පත්වල තමයි බොහෝ ධර්ම කරුණු අද අපි එකතු කරන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ ඒ කාලේ අතීත වැඩහිටිය බුද්ධ කාලේ ඉඳන් ධර්ම සංගායනා පැවැත්වෙච්ච කාලවල පවා වැඩහිටිය මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමී මේ පොත්වල ලියලා කටපාඩම් කරගෙන මේ පොත්වල ලියලා පොත් එකතු කරගෙන යන ක්‍රමේ නෙමෙයි. සුතා හොඳට බණ අහන්න කියනවා. දතා ඇසූ ධර්මයේ ධාරණය කරගන්න. වචසා පරිචිතා නිතර සජ්ජායනා කර කර වචනෙන් පුරුදු කරගන්න. ඒ කියන්නේ ඔබ පොත්වල අද ලියලා පැත්තක තියලා තියෙන පොත්වල තියෙන මේ ධර්ම කරුණු නිතර බණ හැටියට අහනවා. ඉස්සර අහන එකක් තිබුණේ. ධර්ම දේශනා කිරීමක් පොත් කියෝ යන එකක් නෙමේ. බණ අහනවා. ඒ අහන කරුණු දතා ධාරණය කරගන්න හොඳට කන් යොමු කරගෙන අහනකොට ඒ කාරණා හොඳට මතක හිටිනවා. ඒ අහල මතක තියාගත්ත ධාරණය කරගත්ත ධර්ම කාරණා වචනයනුත් පුරුදු කරනවා. නිතර සජ්ජායනා කර කර වචනයෙන් පුරුදු කරගන්න. ඊළඟට මනසානුපෙක්කිතා නිතර නුවණින් විමසනවා, භාවනා වශයෙන් බලනවා. අන්න එතකොට දිට්ඨියා සුප්පටි විද්දා තමන්ගේම අවබෝධයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා එදා රහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ, අපේ බුදුහාමුදුරු වැඩ හිටිය කාලේ පළවෙනි දෙවනි තුන්වෙනි ධර්ම සංගායනාවලදී පවා සංගායනා අවසන් වෙලා ඒ මහරහතන් වහන්සේලාගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාවල් වලට මේ ත්‍රිපිටකයේ කොටස් කටපාඩමෙන් පරම්පරාවෙන් ඉදිරියට අරගෙන යන්න පැවරුවා. එනිසා පින්වතුනි ධර්මයේ කටපාඩම් කර ගැනීම කියලා කියන්නේ ඊටාම වැදගත් දෙයක්. ඒ ධර්මයේ අහද්දි මතක තියෙන ඒ මතක ශක්තිය, ධාරණ ශක්තිය, ඒ කටපාඩම් මේ ඔක්කොම රැඳෙන්නේ භාවනාවත් එක්ක. පංච නීවරණ යටපත් වුණා කියලා කියන්නේ ඔබේ මතක ශක්තිය බොහොම ප්‍රබලයි. ඔබට ලොකු ධාරණ ශක්තියක් ඇති වෙනවා. ඔබේ චින්තන පරාසය ගොඩක් පුළුල් වෙනවා. එනිසා ඔබට බොහෝ ප්‍රමාණයක් හිතේ මතකේ රඳවාගෙන ධාරණය කරගෙන පවත්ව ගන්න පුළුවන්. එනිසා මේ සතර සතිපට්ඨානයේ භාවනා ක්‍රම පුරුදු කරනවා කියන්නේ පුංචි දරුවන්ට පවා වැඩිහිටියන්ට මැදි වයසේ අයට පින්වතුනි ඔබ හොඳට හොයලා බලන්න. මේ භාවනා නොකිරීම තුළ දැන් සමහර බෞද්ධයෝම ගත්තත් බොහෝ පිරිසක් බණ අහන්න කැමතියි. පින්කම් කරන්නත් කැමතියි. සංවිධාන කටයුතු වලට පින්කම් සංවිධානය කරන්න බොහෝම කැමතියි. පන්සල්වල වැඩිපුර ඉන්නේ සංවිධායකවරු. පින්කම් සංවිධානය කරන්න පෙරහැරවල් යන්න සරසන්න කොඩි දාන්න ඒවට බොහෝ පිරිසක් එනවා. හැබැයි බණ අහන වෙලාවට එක්කෝ ගිහිල්ලා අනිත් අයට තේ හදනවා, කෑම සකස් කරනවා, වැඩ පින් අතේ වැඩ තමයි. හැබැයි බොහෝ දෙනෙක් බණ අහන්නෙත් නැහැ එතනින්. ඒ බණ අහන අයගෙන් ගත්තත් ඒ අය බණ විතරක් අහලා එතනින් නතර වෙනවා එක්කෝ. සමහරු බොහෝ බණ අහනවා. බණ පොත්පත් ආසාවෙන් කියවනවා. හැබැයි භාවනාවකට හිත පුරුදු වෙන්නේ. එතකොට එතනිනුත් තේරිලා ඊටාම සුළු පිරිසයි අර බණ අහන අයගෙන් ගත්තත් භාවනාවක් කරන්න හිත නැමෙයි. භාවනාවකට හිතක් පුරුදු වෙන්න. අන්නේ හිත පුරුදු කරගත්ත කෙනා තමයි මේ ධර්මයේ තියෙන හරය, වටිනාකම තමන්ගේ ජීවිතය තුළ අත්දකින්නේ. අන්නේ නිසා පින්වතුනි හිත භාවනාවකට පුරුදු කරගන්න. අද අපි කතා කරන්නේ කායානුපස්සනා කොටසේ ප්‍රථම භාවනා කොටස. කායානුපස්සන, කයානුව බලමින් භාවනා කිරීම. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයේ රූපය තමයි මේ කය කියලා බුදුහාඳුරු පෙන්නේ. එතකොට මේ කය මුල් කරගෙන කායානුපස්සනාවේ භාවනා ක්‍රම කීපයක් තියෙනවා. ආනාපාන සති කොටස, ඉරියාපත භාවනා කොටස,
සම්පජන්‍ය භාවනා කොටස, ඒ වගේම අපි කෙන පිළිකුල් භාවනාව, තවත් වචන තියෙනවා කායගතා සතිය, අසුභය, ඒ ඔක්කොම එකම වචනේ, එකම භාවනාව. ඊළඟට ධාතු මනසිකාර භාවනාව, නවසීවතික භාවනාව. එතකොට මේ කියන භාවනා ක්‍රම කීපේම මේ කායානුපස්සනාවට ඇතුළත් වෙලා තියෙනවා. අපි බලමු බුදුරජාණන් වහන්සේ කොහොමද මේ කායානුපස්සනා සතිපට්ඨාන කොටස විස්තර කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි කොහොමද භික්ෂුව, මොකද විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා මුල් කරගෙන දේශනා කරද්දී ඒ අතර ගිහි අය බණහන්න ඉන්නවා බොහෝ පිරිසක්. හැබැයි ඉදිරියෙන් ඉන්න භික්ෂූන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේ අමතනකොට ඒ භික්ෂූන් වහන්සේලා අමතලා තමයි විශේෂයෙන්ම මහණෙනි කියලා දේශනාවල් ආරම්භ කරන්න. එහෙම නැතුව බොහෝ දෙනෙකුට ඒ දේශන අහනකොට හිතෙන්න පුළුවන් ආවා භික්ෂූන් වහන්සේලාට විතරයි, එහෙනම් අපිට අදාළ නෑ කියලා. ඔබ මතක තියාගන්න, ගිහියෙක් වුණත් පැවිදි වුණත් අපි කාටත් තියෙන්නේ එකම ප්‍රශ්නය. සංසාරික ප්‍රශ්නයක් තියෙන්නේ. සතර අපායේ මහගෙදර කරගෙන අපායේ වැටි වැටි යන සංසාර ගමන. ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ මේ භයානක සසරෙන් මිදෙන්න අරමුණු කරගෙන. ඒ නිසා වෙන වෙනම භයානක අනතුරු දෙකක් නෙමේ, එකම අනතුරක්. හැබැයි පැවිදි කෙනා පැවිදි ජීවිතය තුළ ගුණධර්ම රැකගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ නිවන් මාර්ගයේ හරියට ගමන් කරනවා නම් එයාගේ ගමන වේගවත්. ගිහි කෙනෙකුට තියෙන්නේ ඒ ගමන කරදර, බාධා, ප්‍රශ්න, වගකීම්, අඹදරු හම්බ කරන්න ඕනේ, ගෙවල් වල දේවල්, යුතුයකම්, මේ හැම දෙයක්ම එක්ක බොහොම අමාරුවෙන් හිමින් තමයි මේ ගමන යන්නේ. හැබැයි යන්නේ එකම මඟ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. නිවනට තියෙන එකම මඟ තමයි ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් යා යුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවල ගොඩාක් භාවනා ක්‍රම ගැන විස්තර කරනකොට පෙන්නන්නේ ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. අන්න බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති කොටස විස්තර කරද්දී මුලින්ම දේශනාව පටන් ගන්න ආකාරය. එතනදී භික්ෂුන් වහන්සේලා අරබයා දේශනාව ආරම්භ කරද්දී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි අරඤ්ඤගතෝවා යම් කිසි කෙනෙක් ආරණ්‍යක මහ වනාන්තරික රුක්ක මූලගතෝවා කැලේ ගහක් යට වෙන්න පුළුවන්. ශුඤ්ඤාගාරගතෝවා හිස් පරිසරයක. මතක තියාගන්න දැන් මේක පටන් ගන්නකොටම එහෙනම් අපිට බෑ. අපි ගෙවල් වල ඉන්නේ. අපිට ගහක් නැහැ. අපිට ආරණ්‍යයක් නැහැ. එතකොට මේ වගේ තැන් වලින් අල්ල ගන්න එපා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ භික්ෂූන් වහන්සේලාට භාවනාවට යෝග්‍ය සුදුසු කරදර බාධා අඩු ආරණ්‍යක ඉන්න කෙනෙක් නම් අන්නේ ආරණ්‍යගතව ඉන්නකොට භාවනාවට සුදුසු පරිසරයක ඉන්න. එක්ක ගහක් යටට ගිහිල්ලා බොහොම හුදකලාවේ නිස්කලංකව වාඩි වෙලා භාවනා කරනවා. ශුඤ්ඤාගාරගතෝවා කියන්නේ හිස් පරිසරයක්. ඒක ඔබට ඇති කරගන්න පුළුවන්. ඔබේ නිවසේ වේවා. ඒ කියන්නේ කෙනෙකුගෙන් කරදරයක්, බාධාවක්, අවහිරයක් නැති තැනක ඔබ භාවනාවට සූදානම් වෙන්න. පිරිසක් ඇවිල්ලා කරදර කරන, අඬ ගහන, ඔළුවෙන් අල්ලනවා, කන මිරිකනවා, අතින් ඇදලා දානවා. එහෙම දැන් සමහර අය වෙලාවට භාවනා කරන්න වාඩි වුණාම දරුවෝ පොඩි ළමයි එක්ක ඒ අම්මලා ආසයි වාඩි වෙලා භාවනා කරන්න. හැබැයි පුංචි දරුවෝ ඇවිල්ලා අම්මගේ ඔඩොක්කුවේ වාඩි වෙනවා භාවනා කරනකොට. එක්ක අම්මගේ මූණ ඉඹිනවා, කන අදිනවා, කොණ්ඩෙන් අදිනවා. එතකොට මේ පොඩි දරුවෝ නොදන්නකමට. නමුත් ඔබට පුළුවන් ඔබේ නිවසේ සමහර වෙලාවට ගෙදර බුදු කාමරයක් තියෙනව වෙන්න පුළුවන්. එතන කාටවත් කරදරයක් නැති. මොකද මේ භාවනා කියන්නේ භාවනා රඟපාන එකක් නෙමෙයි. අනිත් අයට පේන්න අපිත් භාවනා කරනවා කියලා එහෙම පෙන්න මේ භාවනා රඟපෑමක් නෙමෙයි. මේක තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න වැඩපිළිවෙල. අන්න ඒ නිසා කාටවත් කරදරයක් බාධාවක් නැති පුංචි හිස් තැනක්. අපි ගමු ඔබේ බුදුන් අඳින කාමරේ එක්ක ඔබට නිදාගන්න කාමරයක් තියෙනවා. ඒ කාමරය තුල සමහරලාවට නිදාගන්නකොට තව කෙනෙක්ගෙන් කරදරයක් බාධාවක් නැතුව ඔබට නිදාගන්නකොට
අනිත් අයි සමහරලාවට නිදි වෙලාවේ කෙනෙක් ඇහැරල භාවනා කරනවා. අන්න කිසිම කරදරයක් නැති වෙලාව. එතකොට මේ වගේ සුඤ්ඥාගාර හිස් තැනක් භාවනාවට සුදුසු පරිසරයක්. ඒක තයි පලවෙනිමදී. භාවනා කරන්න පටන් ගනි. ඊළඟට අනිත් භාවනාවල් වලට වඩා ආනාපාන සති භාවනාවේදී බුදුරජාණන් වහන්සේ විශේෂ එක ඉරියව්වක් පෙන්නනවා ආනාපාන සතිය වැඩිය යුතු. ඒ තමයි නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුම් කායම් පනිදහය. අන්න ඒක තමයි වැදගත්මදී. නිසීදති පල්ලංකං ආභුජිත්තා පළඟක් බැඳගෙන වාඩි වෙන්න කියන. ඒ වාඩි වෙලා උජුම් කායම් පනිදහය කයි රිජුව තියෙන විදිහට ශරීරයේ සකස් කරගෙන වාඩි වෙන. එහෙම වාඩි වෙනකොට අපේ හුස්ම රැල්ල බාධාවක් නැතු හොඳට ආශ්වාස ප්‍රශ්වාස අපි ඉරියව්වත් එක්ක බැඳිච්ච දෙයක්. මොකද සමහර වෙලාවට කෙනෙක් ඉදිරියට වැඩිපුර නෙරලා වාඩි වෙන අවස්ථාතියට. කෙනෙක් වාඩි වුණාට පස්සේ අපි ගමු අර කුදු වෙලා වගේ වාඩි වෙනවා. එක්ක පැත්තකට ඇල වෙලා වාඩි වෙනවා. එවැනි ඉරියව්ව යම් වෙනස්කන් තියෙනකොට හුස්ම රැල්ලේ පවා සමහර වෙලාවට කෙටි ආශ්වාස ඊළඟට ප්‍රශ්වාසවල යම් දිග බවක් සමහර වෙලාවට වැටහෙන ආශ්වාස ප්‍රශ්වාසල වෙනස්කන් තියෙන. ඒ හුස්ම රැල්ලේ ස්වභාවේ යම් වෙනස්කන් තියෙන. අන්නේ නිසා ඔබ කයි රිජුව තියාගෙන වාඩිවෙන. දැම් මේ හැම තැනක්ම ඔබට ටිකෙන් ටික පැහැදිලි කරගෙන මම මේ දේශනාවේදී භාවනාව ගැන ඔබට කියලදේ. එතනදී කෙනෙක් අනේ අපේ දනිස් ඔපරේෂන් කරා එක්කො වැටිලා කකුල නමන්න බෑ ඒ නිසාපිට භාවනාව කරන්නම බැයිද ඒ වගේ සමහර වෙලාවට පුංචි කකුල් දෙක නමාගන්න බැරි නිසා භාවනාව නවත්තන්න එපා. එතනදී ඔබ පළඟක් බැඳගෙන ඔබට අර භාවන ආසනයක ඉරියව්වක වැඩි වෙලාවක් ඉන්න අපහසු වෙන්න පුළුවන්. පුංචි බංකුවක් පොඩි පුටුවක් එවැනි ආසනයක් එක පුංචි මෙට්ටයක් හරි ඔබට වාඩි වෙලා කකුල් දෙක නමාගෙන ඔබේ කොන්ද රිජුව තියෙන ආකාරයට ඔබට වාඩි වෙන්න. සමහර වෙලාවට ඔබට එහෙම එක පාරට ඉඳගන්න අමාරුණා. හේත්තු වෙන්නම අවශ්‍යන. එක්කෝ ඔබට පුළුවන් බිත්තියකට හරි එක්ක පුටුවේ ඇන්දකට හරි එහෙම හේත්තු වෙලා වැදගත්ම දේ තමයි කය රිජුව තියෙන ආකාරයට ඔබ වාඩිවෙන්. එදකොට මෙන්න මේ වගේ ඉරියව්ව ඔබ හදාගන්න. ඔබට යම් වෙලාවක් අඩුම ගානෙ පැය භාගයක්කත් කොන්දරි දෙනවා කකුල්රි දෙනවා දනිස්්‍රි දෙනවා ඉන්න බෑ කියලා එතන එහෙට මෙහෙට දඟලන්නේ නැකිටින්නේ නැතුව ටික වෙලාවක් අඩුගානෙ පැයි භාගයක්කත් වාඩි වෙලා ඉන්න පුළුවන් විදිහට ඔබ ආසනයක් හදාගන්න. ඒ වාඩි වෙන ආසනය තුළ ඔබ වාඩි වෙලා කයි රිජුව තියෙන ආකාරයට සකස් කරගෙන දැන් ඔබේ භාවන අරමුණ තමයි හුස්ම රැල්ල. ඒ හුස්ම රැල්ලේ තමයි ඔබ හිත පිහිටවාගෙන භාවනා කරන්න. ඒ හුස්ම රැල්ල තුළ තමයි ඔබ හිත දියුණු කරගන්න. දැන් බලන්න පිංහතුනි අපි උපන්දා ඉඳං හුස්ම ගන්න. කවද හරි අන්තිම හුස්ම රැල්ල අපි කියන මිනිස්සු පණ ඇදල ඔන්න අන්තිම හුස්ම ගියා කියන. අන්තිම හුස්ම රැල්ල මේ කය අතහැරලා මේ ආශවාස ප්‍රශ්වාස නතර වෙනකං. අපි හිතුවත් නැතත් හුස්ම ගන්නවා. හැබැයි අපි කවදාවත් දැනගෙන හිටියේ නෑ මේ හුස්ම රැල්ලේ හිත පිහිටවල හිත දියුණු කරන්න පුළුවන්. ඉහළ සමාධි ධ්‍යාන මට්ටංවලට හිත නංව ගන්න පුළුවන්. ඒ ධ්‍යාන තුළින් විදර්ශනාවට හැරිලා ආනාපාන සතියම විදර්ශනා වඩලා ආනාපාන සති භාවනාවම නිවන් දකින්න පුළුවන්. මේ භයානක සසරෙන් මිදෙන්න පුළුවන් කියල. දැම් බලන්න අපිට නිවන් දකින්න අවශ්‍ය ක්‍රමය අපේ ශරීරයේ හුස්ම රැල්ල තුළම තියෙන. අපිට අවශ්‍ය වෙන්න ඒ තුළ සිහිය පිහිටවාගෙන සිහියෙන් හුස්ම රැල්ලි වෙනස්කන් තේරුම් ගනිමින් හිත දියුණු කර ගැනීම පමණයි. භාවන අරමුණ භාවනා නිමිත්ත තමන්ගේ කයහා බැඳිච්ච හුස්ම රැල්ලේම පවතිනවා. පිංහතුනී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ කාරණය බොහෝම ලස්සනට දේශනා කන එක තැනක බුදු හාන්දුරු දේශනා කරනවා. ආනන්ද හාමුදුර අහනෝ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස එකම භාවනාවක් තුළ කරුණු 4ක් වැඩෙන.
ඒ කරුණු 4 වඩාගෙන යනකොට ඒ භාවනාව තුළම කරුණු 7ක් වැඩෙන. ඒ කරුණු 7 වඩනකොට කරුණු 2ක් සාක්ෂාත් වෙන භාවනාව මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය එකම භාවනාවක් තුළ කරුණු 4ක් වැඩෙනවා. ඒ තමයි සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ඒ තමයි මේ ආනාපාන සතිය. ආනාපාන සති භාවනාව තුළ සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ඔබ හුස්ම රැල්ල මේ කායානුපස්සනාවට අයිති භාවනාවක් වුණාට හුස්ම රැල්ලේ සිහිය පිහිටවලා කායානුපස්සනාවෙන් පටන් ගන්න. හැබැයි ඒ තුළ කායානුපස්සනා කොටස වැඩිලා ඒ ආනාපාන සති භාවනාව තුළම වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා 4ම වැඩෙනවා. ඒ වැඩිලා සප්ත බොජ්ජංග කරුණු 7ක් වැඩෙනවා. ඒ සතර සතිපට්ඨානෙ වැඩිලා ආනාපාන සතිය තුළම සප්ත බොජ්ජංග ධර්මත් වැඩෙනවා. ඒ බොජ්ජංග ධර්ම 7 වැඩිලා අවසන් වෙනකොට විඥා විමුක්ති කියන කරුණු 2 සාක්ෂාත් කරන. එහෙම නම් එකම භාවනාවක් තුළ කාරණා 4ක් වඩලා ඒ 4 වැඩෙනකොට කරුණු 7ක් වැඩිලා ඒ කරුණු 7 වැඩෙනකොට කරුණු 2ක් සාක්ෂාත් කරන එකම භාවනාව ආනාපාන සතියයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අන්න ඒ නිසා මේ ආනාපාන සති භාවනාව වඩන්න ලොකු ආසාවක්. මේක හරි ප්‍රණීතයි. බුදුහාඳුරු පෙන්වන්නේ ප්‍රණීත භාවනාව. දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැලුනා වගේ ආනාපාන සතිය වඩන කෙනාගේ හිත සංසිඳෙනවා. තැම්පත් වෙනවා. බොහෝම ප්‍රබෝධමත් මනසකින් එයාට දවස ගත කරන්න පුළුවන් ආනාපාන සතිය පුරුදු කරගන්න කෙනෙකුට. එතකොට පින්වතුනි මේ ආනාපාන සති භාවනාවේදී දැන් අපි ආසනය ගැන කතා කරා. දැන් ඔබේ භාවනා නිමිත්ත තමයි හුස්ම රැල්ල. එතකොට අපි දන්නවා යම් යම් භාවනා ක්‍රම යම් සම්ප්‍රදායන් එක්ක සමහර අය භාවනා කරනකොට පිම්බීම හැකිලිම බලනවා කියලා හිත යොමු කරනවා බඩ තමන්ගේ කුස දිහාට. මොකද අපි හුස්ම ගන්නකොට හුස්ම මේ ශරීරයත් එක්කම බැඳිච්ච දෙයක්. අපි ආශ්වාස කරනකොට ඔබේ පපුව මේ පෙනහලුත් එක්ක ඔබේ බඩ පිම්බෙනවා. ඊළඟට ඒ ආයි හැකිලෙනවා. එතකොට මේක හුස්ම වාරයක් පාසා සිද්ධ වෙනවා. එතකොට යම් බුරුම භාවනා ක්‍රම ඔස්සේ ඒ විදිහට හිත පිහිටෝලා වඩ මේ ආනාපාන සතියෙන් යම් හිත දියුණු කරගන්න උත්සාහ කරන භාවනා ක්‍රමිකුත් තියෙනවා. හැබැයි බොහෝ පැරණි ආචාර්යවරු, පැරණි භාවනා ගුරුවරු ආනාපාන සති භාවනාවේදී මේ සතර සතිපට්ඨාන දේශනාවට අනුව හුස්ම රැල්ලේ හිත පිහිටවන්න ඒ අය මේ නාසයේ අග නාසිකාග්‍රයේ ළඟ තමයි සිහිය පිහිටවන්න පුරුදු කරේ. එතනදී අපිට හුස්ම දැනෙන තැන ඊටාම වැදගත්. දැන් ඔබ මේ බණ අහන අතරෙම ඔබ පුළුවන් නම් පුංචි වෙලාවක් තප්පර කීපයක් ඔබ හොඳට ඇස් පියාගෙන ඔබේ හුස්ම දිහා හිතෙන් බලන්න වෙන බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව හොඳට බලාගෙන ඉන්න. වෙන කිසිම දෙයක් නෙමෙයි ආස්වාසයක් ප්‍රස්වාසයක් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා හුස්ම දිහා හොඳට බලාගෙන ඉන්න. ඔබට දැනෙනවද හුස්ම වැටෙන හැටි? ඔබට දැනෙනවද මේ හුස්ම නාස් සිදුරු දෙක ළඟින් ඇතුල් වෙලා ශරීරයට ඇතුල් වෙන හැටි, හුස්ම පිට වෙන හැටි? ඔබ හොඳට බලාගෙන ඉන්නකොට ඔබට තේරෙනවා ගොරෝසු විදිහට හුස්ම ඇතුල් වෙනවා, හුස්ම පිට වෙනවා. හුස්ම ඇතුල් වෙනවා, හුස්ම පිට වෙනවා. එතකොට අන්න එතනදී ඔබට දැන් හුස්ම රැල්ල තේරුම් ගන්න පුළුවන්. ඔබට හුස්ම වැටහෙනවා. අන්න දැන් ඔබ උත්සාහ කරන්නේ භාවනා ඉරියව්වට වාඩි වෙලා මෙන්න මේ හුස්ම රැල්ලේ සිහිය පිහිටවන්න. ඒ සිහිය පිහිටවා ගැනීම පිණිස අපි හිත එක තැනක රඳව ගන්න උත්සාහ කරන. ඒ තැන ඒ පුද්ගලයානුව වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට කෙනෙකුට මේ උඩු තොල ළඟින් හුස්ම දැවටිලා හුස්ම ඇතුල් වෙනවා හොඳට දැනෙනවා. කෙනෙකුට මේ නාස් සිදුරු දෙක ඒ නාසිකාග්‍රේ කියන නාස් සිදුරු දෙක ළඟින් හුස්ම දැවටිලා ඇතුල් වෙනවා හොඳට තේරෙනවා. තව කෙනෙකුට නාසය ඇතුලෙන් හුස්ම දැවටීගෙන ඇතුල් වෙනවා පිට වෙනවා තේරෙනවා. එතකොට මෙන්න මේ කොයි තැනින් හරි ඔබ අල්ලන්න ඕනේ හුස්ම රැල්ල. හුස්ම ඇතුල් වෙන හැටි, හුස්ම පිට වෙන හැටි. දැන් ඔබ
ආනාපාන සති භාවනාව වඩද්දි දැන් ආසනයේ සකස් කරගත්තා. ඔබ භාවනාවට වාඩි වුණා. දැන් ඔබ ආනාපාන සති භාවනාවේ පළවෙනිම පියවර අපි පියවරෙන් පියවර හොඳට නිරවුල්ව තේරුම් ගත්තොත් ආයි මේ භාවනාව ගැන ඔබට කවදාව සැක සංකා ඇතිවෙන්නේ. ආයි මේ කාගෙන්වත් අහන්න ඕ නැද ගුරුවරයෙකෝ නැද ගුරුවරයා තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ගුරු උපදේශ තමයි මේ දේශනාවල සඳහන් වෙන්න. හැම බුදු කෙනෙක්ම දේශනා කරන සතර සතිපට්ඨාන දේශනාව තමයි අදාපිට බුදු හාන්දුරුව පිරිනිවන් පානවත් එක්කම ඉන්න එකම ගුරුවරයා ශාස්තෘන් වහන්සේ තමයි ශ්‍රී සද්ධර්මය. ඒ ධර්මය සඳහම් භාවනා ක්‍රමය අපි ඒ විදිහට මහල තේරුම් අරගෙන භාවනා කරද්දී අපිට ආයි තව අමුතු ගුරුවරු හොයන්න අවශ්‍ය නෑ. ධර්මය මේ සියල්ල සඳහන් වෙනවා. ඔබ නිරවුල් කර ගැනීමයි අවශ්‍ය වෙන. දැන් ඔන්න ඔබ භාවනාවට වාඩි වෙලා ඔබේ පළවෙනිම පියවර සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති. හොඳට සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරන. දැන් මේක තමයි ආනාපාන සති භාවනාවේ පටන් ගන්න. සෝ සතෝව අස්ස සති සෝ සතෝව පස්ස සති. සිහියෙන් ආශ්වාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරන. හොඳට සිහිය පිහිටවාගෙන. හර අපි කලින් කතා කරපු අකුසල් ගොඩක් කියලා කතා කරපු පංච නීවරණවලට හිත දුවන්න ඉඩ නොදී. අපේ හිතේ ස්වභාවය තමයි හිත හැම වෙලාවෙම අරමුණින් අරමුණට දුවනවා. ඇහැට පේන රූපයක් ඔස්සේ හිත දුවනවා. කනට ඇහෙන ශබ්දයක් ඔස්සේ හිත දුවනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ හිත දුවනවා. කාපු බීපු දේවල් ඔස්සේ හිත දුවනවා. කයට දැනිච්ච පහස ඔස්සේ හිත දුවන මේ පංච කාම අරමුණු තුළ හිත දුවනවා. ඒවැ ප්‍රියමනාප අරමුණු හොය හොයා ආසාාවෙන් හිත දුවනවා. ඒකට කෙන කාමච්චන්ද. ඊළඟට හිත දුවනවා ව්‍යාපාද. ඒ ප්‍රියමනාප අරමුණු හොයන්න ගිහිල් ඇතිවෙච්ච ගැටයෙන් ඇහැට පෙනිච්ච අපි අකමැති අප්‍රිය අමනාප රූප හැම විලේ මතක් කෙන. කනට ඇහිච්ච අප්‍රිය අමනාප සබ්ද කවුරු හරි බැනපු ඒවා කේන්ති කියේවා තරාගේවා හැම විලේ මතක් කෙනවා හිතට වද දෙෙන. ඊළඟට නාසයට දැනි චාකමැති දේවල් කාපු බීපු දේවල් අපි අකමැති අප්‍රිය අමනාප අරමුණු හැම වෙලේ මතක් කෙනවා. භාවනාවට වාඩි වුනත් ඇස් පියාගත්ත ගමන් ඒව සිහි වෙනවා. ඊළඟට හිත කම්මැලි නිදි මතයි අලසකමයි හිත වෙන මේ හිතේ අකුසල් වල භයානකම ඔබ හොඳට තේරුම් ගන්න ඔබට පැය ගණන් නිදි මතක් නැතුව කෙලෙස් සහිත දේවල් කතා කර කර විහිළු තහලු කර කර හිනාවේවී එල්ලි වෙනකම් වෙලාව යන තේරෙන්න්නෙත් නෑ මිනිස්සුන්ට අනුන්ගේ ඇදකුද කතා කර කර අඩුපාඩු කියා මේ කෙලෙස් උපද්දෝමින් ඒ තුළ ඉන්නකොට නිදි මත කියන එක දැනෙන්නේවත් නෑ. ඒකට හේතුව හිත තියෙන අකුසලේ තුළ ඒ නිසා අකුසලේටමයි හිත ඇදෙන්න. හැබැයි ඔබ භාවනා කරන්න වාඩි වෙලා ඇස් පියාගෙන හුස්ම දිහා බලනකොට ටික වෙලාවක් යනකොට මෙන්න නින්දට හිත වැටෙනවා. එහෙම නිදි මතේනවා ෑනුම් යනවා කම්මැලි ගතිය ඇති වෙනවා. දැම් බෑ කියලා හිතෙනවා. හෙට කරනවා කියලා හිතෙනවා. කුසීතකම අලසකම නිදි මත කම්මැලි ගතිය මේ අරමුණු කලාගෙනනවා. තීන මිත්තේ නීවරණය. ඊළඟට උද්දච්ච කුක්කුච්ච ආනාපාන සතියටයි හිත ගත්තේ හුස්ම රැල්ල දිහා හිත බලන්නේ. හිත නොයේ කරමුණු ඔස්සේ දුවනවා. ඒ දුවන්න තමන්ට පසුතැවීමක් ඇතිවෙන අනේ මට මේ භාවනාව කරගන්න බෑනි. කොච්ච රාසාාවෙන්ද මං භාවනාවට වාඩි වුණේ මට මේක කරගන්න බෑනි කියල පසුතැවීමක් ඇතිවෙන. ඒ පසුතැවෙන්න තව තවත් හිත විසිරෙනවා. ඊළඟට විචිකිච්ඡාව සැකය නොයෙක් සැක සංකා ඇති වෙනවා. භාවනාව ගැන සැකහිතෙනවා බුදුහාන්දුරු ගැන සැකහිතෙනවා ධර්මී තියෙන දේවල් හරිද කියලා සැකහිතෙනවා. එතකොට මේ වගේ නොයෙක් සැක සංකා එක්ක දැම් බලන්න මේ කියපු කරුණු සියල්ලම එක්ක භාවනාවට බාධාව අකුසල් ගොඩක් ඔබව ඔබේ නුවන නැස නැති කරන ඔබේ හිතේ දියුණෝ නැති කරන දහම් මැස නැති කරන ඔබේ චිත්ත දියුණෝ නැති කරන කරුණු තමයි ඔය බලවත්ත වයෙන්නේ. ඔබ ඒවට ඉඩ නොදී ඔබ බුදුහාන්දුරුව පෙන්නවා මහනනේ කුලප්පු වෙච්ච සත්තෙක්ක දමනය කරනවා වගේ ගැට ගහල බැඳල කනුවක තියලා හිර කරලා ගැට ගහල ඔහු දමනය කරගන්නවා වගේ. අරමුණු ඔස්සේ දුවන හිත
හුස්ම රැල්ල තුළ භාවනා නිමිත්ත තුළ හිත බැඳලා තද කරලා තියාගන්න. ඒකට අවශ්‍ය වෙනවා කාරණා 3. ආතාපි සම්පජානෝ සතිම. මේ සතර සතිපට්ඨානෙ පුරාම හැම භාවනාවක් ගැනම අපි කතා කරනකොට අපිට වැදගත්ම වෙන කාරණා 3 ආතාපි සම්පජානෝ සතිම. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. සම්පජාන කියන්නේ නුවණ. දැන් අර පංච නීවරණ අරමුණු හිතට එනකොට නුවණ තියෙන්න ඕන. මේක කුසල්ද අකුසල්ද? මම වාඩි වුණේ මොකටද මේවා හිතන්නද භාවනා කරන්නද? මොනවද මම මේ හිතන්නේ? මේක හොඳ නෑ. මම මේ අරමුණෙන් හිත ගන්නවා. එතකොට මේ විදිහට ඔබේ හිත දුවන අරමුණ ඔස්සේ ඒකේ කුසල් අකුසල් හොඳ නරක හිතලා සැනින් භාවනා අරමුණට හිත ගන්න නම් සම්පජාන හොඳ නුවණක් පවත්වන්න ඕනේ. සතිමා හොඳ සිහියක් තියෙන්න ඕනේ. ඒ සිහියෙන් ඉන්න කෙනා තමයි හිත නීවරණයකට වැටිච්ච ගමන් සැනින් දන්නවා. භාවන අරමුණෙන් පිටතට හිත ගිය ගමන් දන්නවා. සිහියෙන් ඉන්න කෙනා දැන් මගේ හිත වෙන අරමුණකට ගියා. ආයි අරමුණට ගේන. ඒ නිසා භාවනාව පටන් ගන්නකොට අමාරුයි. බොහෝ දෙනෙක් අපි භාවනාව ගැන කතා කරන වැඩසටහන් ලංකාපුරා අපි භාවනා වැඩසටහන් ධර්මදේශන අවුරුදු ගානක් අපි කරා. භාවනාව පුරුදු කරන කොච්චරනම් අපි ඇවිල කතා කරනවාද. බොහෝ දෙනෙකුට මේක පටන් ගන්නකොට තියෙන ප්‍රධානම ප්‍රශ්නය විනාඩියක්කත් අඩුම ගාන විනාඩි 4-5ක් හිත හුස්ම රැල්ලේ පිහිටවන්න බෑ. සමහරුන්ට තමන් ගැන විශාල කලකිරීමක් ඇතියෙනවා. අයියෝ මට මේක කරගන්න බෑනේ. ඇයි මට මෙහෙම වෙන්නේ? මේවා මගේ හිත මෙච්චරම මට අරමුණකට ගන්න බැයිද? මෙච්චර පහත් හිතක්ද මට තියෙන්නේ කියලා තමන්ගේ හිත ගැන තමන්ටම කලකිරින් ඇති වෙනවා භාවනා කරන්න උත්සාහ ගනිද්දි. ඒ තරමකට හිත කලබලයි. අපේ පාලනයෙන් තොරයි. ඒ නිසා මුලදී වැදගත්ම දේ අරමුණට හිත ගන්න නැවත නැවතත් ගන්න උත්සාහය. ඔබ හුස්ම රැල්ලේ හිත පිහිටෝනකොට 10 වරක් හිත දුවන්න පුළුවන්. ඒ යන හැම වෙලාවකම ආයිමත් ගෙනහල්ලා භාවනා අරමුණේ හිත තියන්න. ආයි හුස්ම ගැන හිත ඉන්නකොට ආයි මොනවා හරි මතක් වෙනවා. ආයි ගෙනල්ලා හුස්ම රැල්ලේ හිත පිහිටවන්න. ආයි හිතනවා මං ආනාපාන සතිය වඩන්නේ. මං හුස්ම දිහා බලනවා. ආයි කීප වතාවක් ආස්වාස ප්‍රස්වාස දිහා හොඳට බලාගෙන ඉන්නකොට ඔන්න වෙන මොනවා හරි මතක් වෙනවා. වැඩකටත් නැති දේවල් ඒ ඔස්සේ හිත දුවනවා. එතකොට මේ විදිහට තමයි පළවෙනි පියවර සෝ සතෝ වස්ස සති සෝ සතෝ පස්ස සති. හොඳට සිහියෙන් ආස්වාස කරනවා. සිහියෙන් ප්‍රස්වාස කරනවා. මතක තියාගන්න මේක ලේසි නෑ පටන් ගන්න. ඒ නිසා දවසක් දෙකක් සතියක් මාසයක් භාවනා කරලා අපේ හිත විසිරෙනවා කියලා ඔබ භාවනාව නැවැත්තුවොත් ඔබ එතනම පරදිනවා. ඔබ නැවත නැවත වීරිය අවශ්‍යයි. ආතාපි කෙලෙස් තවන වීරියක්. ඔබ කාලයක් භාවනා කරගෙන යනකොට කාලයක් වීරිය වඩනකොට ඔබට පුරුදු වෙනවා. මේ හැම දෙයක්ම එහෙමයි. භාවනාව විතරක් නෙමෙයි. ඔබ හිතන්න කවදාවත් වාහනයක් පදවපු නැති කෙනෙක් රියදුරු ආසනයක වාඩි කරලා ඔහුට යතුරක් දීලා වාහනේ ස්ටාර්ට් කරලා දෙනවා අරන් යන්න පුළුවන්ද? ජීවිතේට වාහනයක් පදවපු නැති කෙනෙකුට ඒ කිසිම දැනුමක් නැහැ. ඊළඟට දවසක් කවුරු හරි ඉස්සරහින් වාඩි කරලා අරගෙන යනවා. පළවෙනි දවසේ කවුරු හරි කියලා දීලා ටික වෙලාවක් තනියෙන් වාහනයක් අරගෙන යන්න දුන්නොත් පුළුවන්. ඒත් බෑ. කාලයක් පුරුදු වෙන්න ඕනේ. හොඳ රියදුරෙක් කියන්නේ අවුරුදු ගානක පළපුරුද්දක් තුළ ගොඩනැගෙන කෙනෙක්. අපි දන්නවා බොහෝ දෙනෙක් රියදුරු රැකියාවකට කෙනෙක් ගන්නකොට එයාගේ පළපුරුද්ද බලනවා. මෙයා වාහන ඉලවන්න පටන් අරන් කොච්චර කාලයක්ද? මොන වගේ වාහනද පදවලා තියෙන්නේ? ඒ අතර මොන වගේ අනතුරු සිද්ධ කරගෙන තියෙනවද? පළපුරුද්ද කොහොමද? ඒ විතරක් නෙමෙයි ඒ කෙනා වාහනයක් පාරේ පදවගෙන යන ආකාරය ඔබ දන්නවා. ලයිසන් එකක් ගන්න ගියත් ඔබ රියදුරු බලපත්‍රයක් අලුත් කරගන්න ගියත් ඒ නිලධාරියෙක් ඇවිල්ලා ඔබ වාහනේ පදවන හැටි, ඔබ වාහනේ හරවන හැටි, ඒ තිරිංග ක්‍රියාත්මක කරන හැටි හැම දෙයක්ම පරීක්ෂා කරලා එතන ලකුණු දෙනවා. එතකොට ඒ තුල තමයි ඔබේ ඒ රියදුරු බලපත්‍ර තීරණය වෙන්නේ. එතකොට ඒ වගේ මේ භාවනාව ලේසි දෙයක් නෙමෙයි.
කාලයක් ප්‍රගුණ කරන්න. කාලයක් පුරුදු කරන්න. එතකොට හොඳ දක්ෂ රියදුර බුදුහාන්දුරු මම මේ උපමාව ගත්තේ බුදුරජාණන් වහන්සේ භාවනාව ගැන විස්තර කරන්නේ මහණෙනි යානාවක් පදවන කෙනෙක් වගේ. දක්ෂයෙක් බවට පත්වෙන්න කෙනවා භාවනාව තුළ බුදුහාන්දුර උපමාව ගන්න. යානාවක් පදවන කෙනෙක් ඒ කාලි බුදුහාන්දුරයින් කාලේ අද වගේ වාහන නැති වුණාට ඒ කාලෙත් අස්වරත නොයෙක් විදිහේ. සතුම් මාර්ගෙන් යන රථ තිබිලා තියෙනවා. ඒ රථ පදවන රථාචාර්යවරු ඉඳලා තියෙන. එතකොට දක්ෂ රථාචාර්යවරයෙකුට ඒ වාහනය හොඳට පාලනය කරගෙන කිසිම කෙනෙකුට පාරි අනේන කෙනෙකුට තවත් වාහනකට අනතුරක් නොවෙන විදිහට ඕනෑම ගමනක් ගිහිල් අනතුරක් නොවෙන විදිහට ඔහුට එන්න පුළුවන් විශ්වාසයෙන් ඇයි ඔහුට ඒ තුළ හොඳ පලපුරුද්දක් තියෙන. ඒ වගේ භාවිතා බහුලී කතා නිතර නිතර කරන්න බහුල වසයෙන් වඩන්න යානාවක් වාහනයක් පදවන කෙනෙක් වගේ දක්ෂයෙක් බවට පත්වෙන්නකි. ඒ පිණිස පිංහතුනි ඔබ භාවනා කරන කෙනෙක් න ඔබ නිතර භාවනා කරන්න. ඊළඟට දැන් අර සිහියෙන් ආශවාස කරනවා සිහියෙන් ප්‍රශ්වාස කරන. ඕක තමයි පටන් ගැන්න. කාලයක් හොඳට භාවනා කරගෙන උත්සාහ කරගෙන යනකොට ඔබට තේරෙන ඔබේ හිත හුස්ම රැල්ලි පිහිටනවා තැම්පත්වෙනවා. දැන් අර මුල් දවස්වල වගේ ගොඩාක් හිත අරමුණුව සිදුවන්නේ නෑ බොහෝ වෙලාවක් ඔබට භාවන අරමුණ ඉන්න පුළුව. එහෙම හිත වැඩීගෙන යනකොට අන්න දැන් ඔබට හුස්ම රැල්ලි වෙනස්කං වැටහෙන්න පටන් ගන්න. දීගංවාස සන්තෝ දීගං අස සාමීති පජානාති. දීගංවා පස්ස සන්තෝ දීගම් පස්ස සාමීති පජානාති. රස්සංවාස සන්තෝ රස්සං අස්ස සාමිති පජානාති. රස්සංවා පස්ස සන්තෝ රස්සම් පස්ස සාමිති පජානාති. එතකොට අන්න දීර්ඝාස්වාස දීර්ඝ ප්‍රශ්වාස හොඳට තේරෙන. කෙටියෙන් හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම හෙලනකොට තේරෙන. දැම් මතක තියාගන්න මෙතනද අපි වුවමනාවෙන් හුස්ම ගන්නවා නෙමේ. හොඳට සිහියෙන් ආස්වාස ප්‍රශ්වාස දිහා බලාගෙන හිටිය හිත පිහිටෙව්වා හුස්ම රැල්ල තුළ කාලයක් භාවනා කරගෙන යනකොට හිත හුස්ම රැල්ල තුළ පිහිටලා ඒ තුළ සිහිය වැඩෙනකොට හුස්ම රැල්ල වෙනස්කං දැන් හොඳට ප්‍රකටව තමන්ට වැටහෙන. පජානාති යන නුවනින් දැනගන්න. දීගංවා අස සන්තෝ දීගං අසසාමිති පජානාති. දීර්ඝ ආශ්වාසයක් නම් දීර්ඝ අශ්වාසයක් කියල හොඳට නුවනින් දැනගන්න. දීර්ඝව වුවමනාවෙන් හුස්ම ගන්නවා නෙමේ. බොහෝ දෙනෙකුට මේ ආනාපාන සතිය පැටලෙන අවුල් කරගන්න තැන තමයි උවමනාවෙන් හුස්ම ගන්න හෙලන්න පටන් ගන්න ආනාපාන සතිය තුළ. හුස්ම රැල්ල තමන්ගේ පාලනයකට ගන්න උත්සාහ කරන. දන්නෙම නැතුව හිත විසිරෙනකොට ඒක නවත්ත ගන්න වේවා එක්කෝ හුස්ම රැල්ලෙ හිත තියාගන්න වුවමනාවට වේවා ඔන්න මං හුස්ම ගන්නවා කියලා ආශ්වාසයක් කියලා වුවමනාවෙන් හුස්ම ගන්න. ප්‍රශ්වාසයක් කියලා වුවමනාවෙන් හුස්ම හෙලන. එතකොට අර ස්වභාවික රටාවට එහා ගෙහිල්ලා වුවමනාවෙන් හුස්ම ගැනීම තුළ ටික වෙලාවක් භාවනා කරගෙන යනකොට සමහරලාට පපුව හිරවෙනවා වගේ දැනෙනවා. පපුව පෙනහළු හිරිවැටල වගේ දැනෙන හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙන. එක භාවනාය වැරද්දක් නෙමේ ඔබ කරපු ක්‍රමේ වැරද්ද. එනිසා මතක තියාගන්න කොයි ආකාරයකටවත් ස්වභාවික හුස්ම තුළ සිහිය පිහිට ඕනවා මිසක් වුවමනාවෙන් වීරියෙන් හුස්ම ගන්න යන්නේ. එතකොට සිහිය දියුණු වෙනකොට වැඩෙනකොට හුස්ම රැල්ල වෙනස්කම් ප්‍රකටව තේරෙන. ඔන්න දෙවනි පියවර. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්කති. අන්න සබ්බකාය මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳිච්ච දෙයක්. ආනාපාන කය හැටියට බුදුහාමුදුරුවෝ මේ හුස්ම රැල්ල විස්තර කරා. කාය සංකාර කයහා බැඳී පවතින. ඒ නිසා මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳී පවතින ආකාරය හොඳට තේරුම් ගනිමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරන. දැන් මේ මට්ටමට එනකොට ගොඩක් හිත පිහිට හුස්ම රැල්ලි. අර නොයෙක් නීවර නොස්සේ දුවන ගතිය දැන් අඩුයි. බොහෝ වෙලාවක් හිත හුස්ම තුළ හිත පිහිටවන්න පුළුව.
දැන් එයාට හුස්ම රැල්ලේ වෙනස්කම් හොඳට තේරෙනවා. ඒ වගේම හුස්ම රැල්ල සබ්බකාය පටිසංවේදී කියන කයත් එක්ක බැඳී පවතින ආකාරය තේරුම් ගනිමින් සික්කති හික්මෙනවා. අස්ස සිස්සාමති සික්කති පස්ස සිස්සාමති සික්කති. එයා හික්මෙනවා කයත් එක්කම හුස්ම රැල්ලේ තියෙන බැඳීම තේරුම් ගනිමින් ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරන. දැන් හොඳට මතක තියාගන්න සිහිය තියෙන හුස්ම රැල්ලෙමයි. තේරුම් ගන්නවා නුවනින් වටහා ගන්නවා හුස්ම රැල්ලේ දිග කෙටි හුස්ම හැබැයි හුස්ම රැල්ලෙන් පිට හිත අරගෙන යන්නේ. දැන් මේ මට්ටමෙනුත් ඉස්සරහට හොඳට හිත වැඩීගෙන යනකොට පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති. කාය සංකාර ඒ ගැන අර හුස්ම රැල්ල ආශ්වාස ප්‍රශ්වාස සංසිඳෙනවා. ඉතාම සියුම්ම දැනෙනවා. ඒ සංසිඳෙන හුස්ම හොඳට තේරුම් ගනිමින් කාය සංකාර සංසිදවමි. ආශ්වාස කරනවා ප්‍රශ්වාස කරනවා. ඒ විදිහට හොඳට සංසිදිච්ච හුස්ම තුළ හිත පිහිටවාගන්න සික්කති පුරුදු වෙනවා. එතකොට මේ මට්ටමට එනකොට මතක තියාගන්න ගොඩක් ආනාපාන සති භාවනාව වැඩිලා. ඒ නිසා ඉතාම සියුම්ම හුස්ම වැටෙනකොට. දැන් සමහරුන්ගේ සිහිනුවන අඩුවනාට පස්සේ මේ මට්ටමට වැඩෙනකොට සමහරුන්ගේ සිහිය නුවන අඩුනම් හුස්ම නොදැනී යනවා සමහරුන්ට. සමහර බොහෝ දෙනෙක් භාවනා කර අත්දැකීන් තියෙන අය ආනාපාන සතිය වඩාගෙන යනකොට හුස්ම දැනුන්නෑ කියන. හුස්ම තේරෙන්නේ සමහරුන්ට හුස්ම නෑ වගේ. මතක තියාගෙන හුස්ම නැත්තේ නෑ. හුස්ම වැටෙනවා. හැබැයි සංසිඳිලා ඉතාම සියුම්ම හුස්ම වැටෙනවා. ඒ සංසිඳෙන හුස්ම තේරෙන්නේ සමහරුන්ට. සමහර අයගේ හුස්මේ රටාව වෙනස් වෙනවා. ඔබ භාවනා කරනකොට ඔබට තේරෙයි හුස්මේ රටාව. ටික වෙලාවකට ලොකු හුස්මක් වැටිලා හුස්ම නැතුව වගේ ටික වෙලාවක් තියෙන. එහෙම තිබිල ආයි කෙටි හුස්ම කීපයක් වැටිලා ආයි ලොකු හුස්මක් වැටෙන. එතකොට මේ වගේ අපි භාවනා කරගෙන යනකොට අපිට එක භාවනාව තුළ හුස්ම රැල්ලේ අත්දැකීම් වෙනස්කම් ඇතින එකක්ක් බයවෙන්න ඕන දේවල් නෙමේ. අපි ඒ සියල්ල හුස්ම රැල්ලේ හැම වෙනස්කමක්ම තේරුම් ගනිමින් හුස්ම රැල්ල සංසිඳවමින් ඉතාම සියුම්ම සංසිඳෙන හුස්ම පවා සිහිය පිහිටවාගෙන ඒක තුළ හිත පිහිටවාගෙන ආශ්වාස කරන්න ප්‍රශ්වාස කරන්න පුරුදු වෙන. බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය ගැන ලස්සන උපමාවක් පෙන්නවා. ඒ තමයි ඔබ දන්නවා මේ යතුගාන මේ වඩු මහත්තුරු ගැන හිතන්න ඔය සාමාන්‍යෙන් අද හදපු උළුහව් ජනල්ගෙවල්ලෝට ගෙනහල් අල්ලනවාගේ නෙමේ ඔබට මතක ඇති පුංචි කාලවල්වල වැඩිහිටියන්ට ඉස්සර ලී ඉරුවා දිග කියත්වලින් ලී කොට ඉරනවා කෙනෙක්ේ කොටේ උඩ ඉන්නවා කෙනෙක් පල්ලෙහා ඉන්න අර දිග කියත්තුලින් ඉරනවා. එහෙම තමයි ඉස්සර ලීරුවේ. ඊළඟට යතු කැටේ කියලා තියෙනවා මේ යතු කැටෙන් යතු ගාන. එතකොට ඒ යතු ගානකොට බුදු හාමුදුරු උපමාවට පෙන්නනවා එක්කෝ වඩු මහත්තේ කරි යාගේ ගෝලේ කරි භමකාරෝවා භමකාරන් තේවා සීවා. දීගංවා අඥ්ඥන්තෝ දීගං අංජහමීති පජානතියා දීර්ඝ වසයෙන් යතු ගානකොට. ඒ යතු ගානකොට ටිකක් අත දිගට යතු ගාන. එදකොට එයාට දන්නවා මන්දැම්ම දිගට යතු ගාන. ඊළඟට ළඟ සමටර් ලීවල ගැට වගේ යහුවිච්ච තැන්ගොල යා ළඟ යතු ගාන ඔබ යතු ගාන දැකල තියෙන හොඳට මතක් කෙනව. එතකොට යා දන්නවා ළඟ මම මේ යතු ගාන්නේ කියල අර හොඳ අවධානයෙන් සිහියෙන් යතු ගාන කෙනෙක් ඒ දීර්ගව යතු ගානවා ළඟ කෙටියෙන් යතු ගානකොට ඒ හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට මේ හුස්ම රැල්ලි වෙනස්කම් දකින්න කියෙන හොඳ සිහිය. දීර්ඝාශ්වාස කෙටි ආශ්වාස. දීර්ගව හුස්ම වැටෙනවා කෙටියෙන් හුස්ම වැටෙනවා. ඊළඟට මේ හුස්ම රැල්ල සබ්බකාය පටිසංවේදී මේ කයත් එක්කම බැඳී පවතින ආකාරය හොඳ සිහියෙන් දකිනවා. ඊළඟට පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. හුස්ම රැල්ල කාය සංකාර සංසිඳෙද්දී හොඳට ඒ සංසිදිච්ච සියුම් හුස්ම තුළ හිත පිහිටවාගෙන ආශ්වාස ප්‍රශ්වාස කරන.
මේ මට්ටමෙන් ඉහලට යනකොට ඉහළ සමාධි ධ්‍යාන මට්ටංවලට ආනාපාන සතියෙන් හිත දියුණු කරගන්න පුළුවන්. දැන් ඔය මට්ටමට එනකොට එතනින් එහාට අර සංසිඳිච්ච හුස්ම තුළ හිත පිහිටනකොට හුස්ම සැහැල්ලු වෙද්දිම කය සැහැල්ලු වෙන්න පටන් ගන්න. කයට ලොකු සැපයක් දැනෙනවා. අර හුස්ම සංසිඳෙනවත් එක්කම කය සංසිඳෙනවා. සැහැල්ලු වෙනවා. ඒ තුළ සැපයක් එක්ක සොකිනෝ චිත්තන් සමාධියති ඒ සැපයත් එක්කම හිත සමාධිගත වෙනවා. එතකොට එතනින් එහාට තියෙන ධ්‍යාන මට්ටම් සමාධි මට්ටම් වලට ආනාපාන සතියෙන් හිත වඩා ගන්න පුළුවන්. අපි කතා කරන්නේ මේ කායානුපස්සන සතිපට්ඨානෙ සඳහන් කායානුපස්සනා කොටසේ ටික. එතකොට බුදුහාඳුරු පෙන්වනවා දැන් මේ විදිහට ආනාපාන සතිය වඩන කෙනා මේ හුස්ම රැල්ල කයත් එක්ක බැඳී පවතින ආකාරයත් එක්ක අපේ කයේ රූපයේ ස්වභාවයක් තේරුම් ගන්න උත්සාහ ගන්න. ඉති අජ්ජත්තංවා කායේ කායානුපස්සේ විහෙරති. එයා මේ හුස්ම තමන්ගේ කයත් එක්ක බැඳී පවතින ආකාරයත් එක්ක මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කයේ යථා ස්වභාවය හොඳට නුවණින් ආනාපාන සතිය තුළ තේරුම් ගන්න. ඒ වගේම යා දකිනවා බාහිර අයගේ මේ හුස්ම කාය සංඛාර. ඒකත් මේ වගේමයි. කයත් එක්ක බැඳී පවතින්නේ මේ විදිහටමයි. බහිද්ධාවා කායේ කායානුපස්සේ විහෙරති. බාහිර අයගේ අන් අයගේ කයේ ඒ ස්වභාවයත් මේ හුස්මත් එක්ක බැඳී පවතින්නේ මේ ආකාරයටමනේ කියලා ඒකත් තේරුම් ගන්න. ඊළඟට අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සේ විහෙරති. තමා තුළත් බාහිර අයත් තුළත් මේ කයේ ස්වභාවය එකම ස්වරූපයකින් පවතින්නේ කියලා හොඳට තේරුම් ගන්නවා වගේම සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කයේ හට ගැනීම නැතිවීම මේ හුස්ම රැල්ලේ වෙනස්කම් එක්ක එතනින් එයාට අනිත්‍ය දකින්න පුළුවන්. මේ හුස්ම හට ගැනීම නැතිවීම හුස්ම රැල්ලේ වෙනස්කම් ඒ හැම දෙයක් තුළම මේ කයේ ඇතිවන වෙනස්කම් කයේ අනිත්‍ය ස්වභාවය හට ගැනීම නැතිවීම හොඳට ආනාපාන සතිය තුළ එතනින් විදර්ශනාවට හැරෙන්න පුළුවන්. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ විනාශ වෙමින් වෙනසෙමින් අනිත්‍ය වෙමින් යන කයේ ස්වභාවය හොඳට තේරෙනවා. සමුදේ වය ධම්මානුපස්සීවා හට ගැනීමත් නැතිවීමත් කියන මේ දෙකම හොඳට තේරෙනවා. ඒ වගේම අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. මේ කයේ යථා ස්වභාවය මෙන්න මේ විදිහටයි කියලා හොඳට සිහිය පිහිටවාගෙන සිහියෙන් දකිනවා. යාවදේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. නචකින්චි ලෝකයේ උපාදියති ඒවම්පිකෝ භික්කවේ භික්කු කායේ කායානුපස්සී විහෙරති. මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ ආනාපාන සති කොටස ආනාපාන සති භාවනාව දියුණු කරගන්න ආකාරයේ සතර සතිපට්ඨානේ ආනාපාන සති කොටසෙන් අපිට ඉතාම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒ නිසා ඔබට මේ දේශනාව තුළ විශේෂයෙන් අද හොඳට මේ දේශනාව අහගෙන හිටියනම් ඒ වගේම අපි ඔබට මීට කලින් දැනුම් දුන්නා ධර්ම දේශනා තුළ මේ දේශනාව ඔබ පටිගත කරගන්න. ඔබට මේ දේශනා අවසානයේ පවා බොහෝ පිරිසක් මේ දේශනාවල් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කරනවා පටිගත කරලා අන්තර්ජාලයට මුදා හරිනවා. ඔබට පුළුවන් නම් මේ දේශනාවල් ළඟ තියාගන්න. මොකද භාවනාව කවදා හරි ඔබ නිවන් දකින්න උත්සාහ කරන දවසට භාවනාව වඩන්න ගත්ත දවසට මේ දේශනාවල් ඔබට ඉතාම ප්‍රයෝජනවත් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේකේ වටිනාකම දැනෙන්නේ භාවනාව පටන් ගත්ත කෙනාට භාවනාව කරගෙන යන කෙනාට. ඉතින් ඒ නිසා මේ ආනාපාන සතිය ගැන කායානුපස්සනා ගැන සතර සතිපට්ඨාන ගැන මේ දේශනා කීපේ මේ දේශන පෙළ බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරන්න. මේ දේශනා ග්‍රහණය කරගන්න. තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. මේ හැම දේශනාවක් ඔස්සේම ප්‍රායෝගිකව ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගන්න. ඔබට මේ ජීවිතය තුළ ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතය තුළ ධර්මයෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එනිසා පින්වතුනේ මේ දේශනාව හැම වෙලාවෙම මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරද්දි පෙන්වා ඒකායන වයං භික්කවේ මග්ගෝ මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය කෙලෙසුන්ගෙන් අපිරිසිදු වෙලා කෙලෙසුන්ගෙන් වැහිලා ඉන්න සත්වයන්ගේ හිත් කෙලෙස් වලින් පිරිසිදු කරගන්න.
සෝක පරිද්ධවාන සමතික්කමය කායික මානසික දුක් දොම්නස් ශෝක වැලපීමලින් නිදහස්වෙන් දුක්ක දෝමනස්හානං අත්තංගමයි දුක් දොම්නස්වලින් නිදහස්වෙන් නිබ්බානස්ස සච්චි කිරියයි නිවන සාක්ෂාත් කරගන්න එකම මාර්ගයක් තියෙනවා. ඒ තමයි යදිදන් චත්තාරු සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන දේශනාව. ඒ වගේමයි මේ සතිපට්ඨාන දේශනාව අවසානයේ දින ඇතිව ප්‍රතිඵල පෙන්නපු දේශනාව. බොහෝ දෙනෙක් අනිව්ව කරලා අපිට ප්‍රතිඵල ලැබෙයිද ඕක හරියයිද මතකතියාගන්න මේ ධර්මය සන්දිිට්ටිකයි. මේ ජීවිතයේ ඔබ භාවනාව පටන්ගත්තත් ඔබට මත්දකින්න පුළුවන් ප්‍රතිඵල. තමා තුළට පමුණවාගෙන තමා තුළින් ඕපනයිකයි. ඒ නිසා ඒ සන්දිිට්ටික ප්‍රතිඵල කාල නියමයක් ඇතුව බුදුහාමුදුරු පෙන්වා සතර සතිපට්ඨාන දේශනාව අවසාන මහනෙන යමෙක් මේ දේශනාව බුදුහාමුදුරු පෙන්නපු ආකාරයට පුරුදු කරනවන උපරිම අවුරුදු 7ක් යයි කියෝ. එතනින් මෙහා කාලේ අඩු කළ බුදුහාමුදුරු දින 7ක් පෙන්වා වීරියවන්ත සිහිය නුවණ වීරිය ආතාපි සම්පජානෝ සතිමා හොඳට බලවත් සිහිය නුවණ වීරිය තියෙන කෙනෙකුට දින 7කුත් ඇති කීවා ප්‍රතිඵල ලබන්න. දවස් 7ත් අවුරුදු 7ත් අතර කාලයක් තුළ දින ඇතිව ප්‍රතිඵල පෙන්නමි බුදුරජාණන් වහන්සේ කරපු අසිරිමත්ම සිංහනාදයක් බඳු දේශනාව තමයි සතර සතිපට්ඨාන දේශනා. ඒ නිසා අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා ඔබේ ජීවිතය තුළ සතර සතිපට්ඨානෙ පුරුදු කරගන්න බණ භාවනාවට හිත පුරුදු කරගන්න හිත දමනය කරගන්න ඔබටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් වූ ධර්මයම දියුණු කරගන්න ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියල අපි හදවති ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මය ශ්‍රවණය කරන අයට පුංචි පණවිඩයක් තියෙනවා. ඒ තමයි ඔබ දන්න අපි හොරණ සීල සුවාරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමිය අපි භික්ෂූන් වහන්සේලා රෝගාතුර වුණාට පස්සේ රැක බලාගන්න රෝහලක් බඳු මධ්‍යස්ථානයක් කොරන සීල ස්වාරණ දික්කේනපුර ඒ පුුණ්‍ය භූමිය ඉදිකරා අපි ළඟ නේවාසික ප්‍රතිකාර ලබන ස්වාමීන් වහන්සේලා මේ වෙනකොට 35 නමක් පමණ වැඩඉන්නවා. කාලයක් පුරා අපි අවුරුදු 5ක පමණ කාලයක් මේ පුුණ්‍ය භූමිය පවත්වගෙනාව බොහෝ ගිලන් ස්වාමීන් වහන්සේලාට පිහිටක් වෙමින් තින් මේ පුුණ්‍ය භූමියයේ බොහෝ සේවක පිරිසක් සේවය කරනවා. ගිලන් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකා ගිලං ආහාර සකස් කිරීම ඒ වගේම ගිලන් රථ පවා අපි යොදවල තියෙනවා. ඒ වගේ වෙනම කාර්යමණ්ඩලේ වෛද්‍යවරු ඒ ලොකු පිරිසක් යොදවල මේ පුුණ්‍ය භූමිය පවත්වගෙන යනවා. තින් පසුගිය ඇදිරනීති කාලයක්ත් එක්ක මේ රටේ ඇතිවෙච්ච මේ වසංගතය නිසා බොහෝ පිරිසකට දන් දෙන්න ඒ භූමියට එන්න පැමිණිච්චායට අවස්ථාව නැතිවුණා මාස 2ක පමණ කාලයක්. තින් දැන් මේ ඇදිරනීති ඉවත්වීමත් සමඟ බොහෝ පිරිසක් විමසනවා වෙනද වගේ එන්න. ඉතින් ඔබට වෙනද වගේ අපි තවමත් මේ තත්ත්වය සම්පූර්ණයෙන් පහවෙලා නෑ. ඉතින් ඒ නිසා ඔබ දානවලට එනකොට වෙනද වගේ බස් පිටිං පිරිස පිරිලා වාහනවල පිරිලා එන්න එපා කීප දෙනෙක් පමණක් එන්න. ඔබේ ආරක්ෂිත ඒ ක්‍රම ඔබ අනුගමනය කරන්න විශේෂෙන් අපේ සීල ස්වාරණ ඉදිරිපිට එන හැමෝටම අපි ඔබේ අත් හෝදගෙන ආයතනයට ඇතුල් වෙද්දි අත් හෝදලා ඒ වගේම විස බීජනාශකවලින් අත් පිරිසිදු කරලා ඒ වගේම එන හැමෝම ආයතනයට ඇතුල් වෙනකොට ඒ අයගේ උණ පරීක්ෂා කිරීම අපේ වෛද්‍යවරු ඒ පිරිසගේ උපදෙස් මත ඒ කටයුතු සිදු කරනවා. ඒ නිසා එන කීප දෙනා පවා අපි ඒ විදිහට පරීක්ෂා කරලා ඇතුල් කරගන්න. ඉතින් ඒ සඳහා ඔබ සහයෝගය ලබා දෙන්න. ඒ සඳහා ඔබෙත් සීල ස්වාරණ හැම දෙනාගේ මත ආරක්ෂාව වෙනුවෙන් අපි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් අපේ ආයතනයට පැමිණිලා ඒ දාන කටයුතු වලට පින්කම් වලට ටික දෙනෙක් හරි සම්බන්ධ වෙලා බොහෝ පිරිසක් නැතුව ඒ කටයුතු සඳහා උදව් උපකාර කරන්න. ඒ වගේම අපි ඉදි කරන බක්කුල මහා සෑ චෛත්‍ය කටයුතු පසුගිය දිනවල අපි නවත්තලා තිබුණේ. අපි ඉදිරියේ ටික හිමීට මේ කටයුතු අවසන් වීමත් එක්ක අපි ඒ ඉදි කරන බක්කුල මහා සෑ ඉදිරි කටයුතු අපි ආරම්භ කරනවා. ඉතින් ඒ සඳහාත් ඔබට සිමෙන්ති ගඩොල් වගේ අමුද්‍රව්‍ය වලින් සම්බන්ධ වෙලා උදව් උපකාර කරන්න පුළුවන්. නිරෝගී භික්ෂූන් අතර අග තැන්පත් ඒ බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් මේ ලෝකෙම ඉදිවෙන ඒ පූජනීයම මහා සෑය අඩි 130ක පමණ උසකින් යුක්ත පූජනීය සෑයක් හැටියට විශාල චෛත්‍යයක් ඒ උතුම් බක්කුල මහා සෑය. ඉතින් ඒ සඳහාත් ඔබට ඉදිරියේ
සම්බන්ධ වෙන්න පුළුව ඇති මේ කාරණයක් ඔබට සිහිපත් කරනවා ඒ බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාද බක්කුල මහා සෑයි පිහිට මේ සියලු පින්කංවල පින් බලයෙන් මේ ලෝකයේ පුරාම පැතිරීගෙන යන මේ වසංගත රෝග බිය ඉක්මනින් දුරුවේවා අපේ රටටත් ලෝකයාටත් හැම දෙනාටම සියලු යහපත සැලසේවා කියලා අපි හදවති ආශිර්වාද කරන. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.